समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स चत्तारो मे भिक्खवे पुंगला संतो संविज्यमाना लोकस्मिन् कतमे चत्तारो क्रोधगरो न सद्धम्मगरो मक्खगरो न सद्धम्मगरो लाभगरो न सद्धम्मगरो संखारगरो न सद्धम्मगरो इमे को भिक्खवे चत्तारो पुंगला संतो संविज्यमाना लोकस्मिन् ते ශ්‍රද්ධාවන්ත පින්නතුනි සියලු දෙනාම සූදානම් වෙන්නේ තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝ සත වෙත කරුණාවෙන් දේශනා කොට වදාළ ධර්මස්කන්ධයෙන් මේ සීමිත වේලාවේ ස්වල්ප ධර්මකාරණා කීපයක් නමුත් දේශනා කරවා ගනිමින් තමන් ධර්ම ශ්‍රවණය කරන්නටත් ධර්ම දානයක් ලෙසින් මේ දේශනාව ප්‍රඥා රූප වාහිනිය ඔස්සේ ලොව පුරාම විසිරුවා හැරීමටත් සූදානම් වන මොහොතයි. අද මේ උතුම් ධර්ම දානයේ ලොව පුරාම ඉන්න සදහැවතුන් වෙනුවෙන් විසුරුවා හැරීමෙහි පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ කොස්ගම පදිංචි පින්වත් හේමා ජයවර්ධන මහත්මිය සහෝදර සහෝදරියන් සහ ඥාති පින්වන්ත පිරිස විසින්
ඒ හැම දිනාම ධර්ම දානමය උතුම් මහත්ඵලදායක කුසල් රැස් කර ගන්න වෙලාව සියලු පින් අනුමෝදනාවන් ධර්ම දේශනාව අවසානයේදී පමණක් සිහිපත් කරන්නට ඉඩ තබමින් අපි දේශනාව ආරම්භ කරමු. දායකත්වයේ දරණ පින්වතුන්ටත් එමෙන්ම ලොව පුරාම සදහැ සිතකින් බණ අහන හැමටත් උතුම් ධර්මාවබෝධය සුවසේම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් සිත් තුළ ඇති කරගෙන කවුරුත් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්වතුනි, අද මාතෘකා කළ සූත්‍ර දේශනාව සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායටයි අයිති වෙලා තිබෙන්නේ. අංගුත්තර නිකායේ දහම් කරුණු 4ක් පිළිබඳව දෙසූ දේශනාවන් ඇතුළත් කොටස චතුක්ක නිපාතය. චතුක්ක නිපාතයේ රෝහිතස්ස වර්ගය කියලා පින්නතුනි වර්ගයක් තියෙනවා. ඒ රෝහිතස්ස වර්ගයේ සූත්‍ර දේශනාවක් තියෙනවා. සූත්‍රයේ නම පඨම කෝද ගරු කියන සූත්‍ර දේශනාව. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ රෝහිතස්ස වර්ගයේ පඨම කෝද ගරු කියන සූත්‍ර දේශනාවයි අද දේශනා කරන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී කරපු දේශනාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා චත්තාරෝ මේ භික්කවේ පුග්ගලා සංතෝ සංවිජ්ජමානා ලෝකස්මින්. මහණෙනි, මේ ලෝකේ පුද්ගලයෝ 4 දෙනෙක් පේන්න ඉන්නවා. පුද්ගලයෝ 4 දෙනෙක්. දැන් පින්වත්නි, කෙනෙකුට හිතෙන්න පුළුවන් පරමාර්ථමේ වශයෙන් සියල්ල දිහා බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා කියලා කිව්වට ඉතින් මේ බුද්ධ දේශනාවේ පෙන්වන්නේ සත්වයක් පුද්ගලයෙක් නැහැ කියලානේ. කෙනෙකුට එහෙම තර්කයක් නැගෙන්න පුළුවන්. කෙනෙකුට එහෙම විතර්කයක් නැගෙන්න පුළුවන්. එතකොට පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා කියන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන සත්වයේ පුද්ගලයෙක් නැහැ කියලානේ. පින්වත්නි, මේ ලෝකේ සත්‍ය දෙකක් තියෙනවා. තුන්වෙනි සත්‍යයක් නැහැ. දැන් පින්වත්නි කියනවානේ ද්වේ සච්ඡානි අක්කාසී සම්බුද්ධං වදතං වරෝ සම්මුති පරමත්තං ච තතියං නූපලබ්බති. ද්වේ සච්ඡානි අක්කාසී, සත්‍ය දෙකක් කිව්වා. කවුද? සම්බුද්ධං වදතං වරෝ. වදතං වරෝ සම්බුද්ධං. කතා කරන්න වුන් අතර අග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ කතා කරන අය කොච්චර ඉන්නවද? හැබැයි මේ කතා කරන්න වුන් අතර අග්‍ර කවුද කියලා බැලුවොත් කතා කරන්න වුන් අතර අග්‍ර වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ කොහොමද බුදුරජාණන් වහන්සේ කතා කරන්න වුන් අතර අග්‍ර වෙන්නේ? කාරණා කීපයක් නිසා. පින්වත්නි, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් වදාළ එකඳු එක වචන මාත්‍රයක්වත් නැහැ පින්වත්නි සත්වයාගේ අකුසලයක් උපද්දවන. ඒ කියන්නේ සත්වයාට අකුසලයක් ඉපැද්දවීම සඳහා හේතු වන
එකම එක වචන මාත්‍රයක්වත් තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හැබැයි මේ ලෝකේ කතා කරන අනික් අය තමන්ගේ වචන වලින් අනුන්ගේ කොච්චරනම් අකුසල් උපද්දවනවද? තියෙන අකුසල් වැඩි කරනවද? කතා කරන අයට තමන්ගේ වචන වලින් එහෙම දේවල් කරන්න පුළුවන්. ඊළඟ එක තථාගත බුදුරජාණන් වහන්සේ එකඳු වචන මාත්‍රයක්වත් දේශනා කරලා නැහැ. කුසලය පිරිහීම සඳහා පවතින. තථාගතයන් වහන්සේගේ එක වචන මාත්‍රයකින්වත් කුසල් පිරිහෙනවා කියලා එකක් නැහැ පින්වත්නි. හැබැයි මේ ලෝකේ කතා කරන්න පුළුවන් අනෙක් අයගේ වචන වලින් අනුන්ගේ කුසල් හිත් පිරිහිලා විනාශ වෙලා යන්න පුළුවන්. එතකොට බලන්න කෙනෙක්ගේ වචනකින් තවත් කෙනෙක්ගේ කුසල් හිත විනාශ වෙන්න පුළුවන්. හැබැයි කවදාකවත් තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් වදාළ වචන මාත්‍රයකින්වත් පින්වත්නි අනුන්ගේ කුසල් හිතක් විනාශ වෙලා නැහැ. අනුන්ගේ කුසල් හිතක් පිරිහිලා නැහැ. ඊළඟ දේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් වදාළ යම් දේශනාවක් වෙත්නම් යම් වචනයක් වෙත්නම් ඒ වචනය දරාගන්න පිළි අරගන්න කෙනෙකුට සංසාරේ කවදාකවත් දුක් විපාකයක් විඳින්න හේතු වෙන්නේ නැහැ එකකින්. නමුත් මේ ලෝකේ කතා කරන අයගේ වචන නිසා ඒ වචන දරාගත්තු අය ඒ වචන පිළිගත්තු අය සමහර විටකදී දුක් විපාක මැත්තේ විඳිනවා වෙන්නත් පුළුවන්. ඊළඟ දේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචන ඇතුළාන්තයෙන්ම පින්වත්නි කරුණාවෙන් දයාවෙන් පිරීලා. හැබැයි මේ ලෝකේ කතා කරන අනික් අය ප්‍රිය මනාප වචන වලින් කතා කරන්න පුළුවන් ඇතුළාන්තේ හලාහල විස තියාගෙන. එන මෘදු මෙලෙක් ඊටාම ප්‍රිය ශෝභන වචන කතා කරනවා. නමුත් సంతානයේ පින්වත්නි ඊටාත්ම පවිටු චේතනා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ වචනවල මෘදු බව වචනවල තියෙන කරුණාව ඒක ඇතුළාන්තයෙන්ම උපදින එකක් පින්වත්නි. ඊළඟට තථාගත බුදුරජාණන් වහන්සේ කිසිම වෙලාවක පින්වත්නි නිර්ර්ථක දෙයක් දේශනා කරන්නේ අර්ථ සහිත දෙයක්මයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අර්ථ රහිත තේරුමක් නැති දේවල් බුදුවරු දේශනා කරන්නේ. හැබැයි මේ ලෝකේ කතා කරන්න පුළුවන් අය අර්ථ සහිතව කතා කරන ඒවට වඩා පින්වත්නි අර්ථ රහිතව කතා කරන ඒවා ඇතැම් විටකදී වැඩි. තවත් දෙයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වත්නි කිසිම වෙලාවක පින්වත්නි වචන දෙකක් දේශනා කරන්නේ. ඒ කියන්නේ වචන දෙකක් නැහැ බුදුවරුන්ට. හැබැයි ලෝකේ මිනිස්සුන්ට වචන දෙකක් නෙවෙයි ඊට වඩා තියෙනවා. වචන දෙකයි මිනිස්සුන්ගේ. කතා කරන්න පුළුවන් අනික් අයගේ වචන දෙකයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ වචන දෙකක් නැහැ පිළිගන්නේ. එතකොට මේ ආදී කාරණා නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්නතුනේ කතා කරන්න වුන් අතර අග්‍රයි. ඒ කතා කරන්න වුන් අතර අග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැවත කියන උන්වහන්සේ කතා කරන්න වුන් අතර අග්‍රයි. එසේ කතා කරන්න වුන් අතර අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ සත්‍ය දෙකක් පාවිච්චි කළා කතා කරන්න. පළවෙනි එක තමයි සම්මුති සත්‍ය පාවිච්චි කළා. දෙක පරමාර්ථ සත්‍ය පාවිච්චි කළා. මෙන්න මේ සත්‍ය දෙක තමයි ලෝකේ තියෙන්නේ. සම්මුති සත්‍ය සහ පින්නතුනේ පරමාර්ථ සත්‍ය.
සම්මුති සත්‍යය කියලා කියන්නේ කොස් ගහට කොස් ගහ කියන එක සම්මුතියෙන් සත්‍යයක්. හැබැයි කොස් ගහට පොල් ගහ කිව්වොත් පරමාර්ථමය වශයෙන් බලපුවාම කොස් ගහත් පොල් ගහත් අතර පින්වත්නි සමානතාවයකට එන්න පුළුවන්. මේ දෙකම හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී වශයෙන්. මේ මූල කාරණාවන් විමසීම තුළ දෙකම සමානයි දෙකම එකයි කියලා කෙනෙකුට පරමාර්ථමය වශයෙන් කියන්න පුළුවන්. නමුත් සම්මුතිය ඇතුලේ කොස් ගහට කොස් ගහ කියන එක සත්‍යයක්, කොස් ගහට පොල් ගහ කියන එක අසත්‍යයක්. ස්ත්‍රියට ස්ත්‍රිය කියන එක සම්මුති ලෝකයේ ඇතුලේ සත්‍යයක්. හැබැයි ස්ත්‍රියට පුරුෂයා කිව්වොත් ඒක සම්මුති ලෝකයේ ඇතුලේ අසත්‍යයක්. එහෙනම් සංඛේත වචනං සච්ඡං ලෝක සම්මුති කාරණා, මේ ලෝකේ සම්මුති කාරණාවන් වලදී පින්වතුනේ සම්මුති සත්‍යයේ සත්‍යයක් කියලා පිළිගන්නවා. ඒ තමයි සම්මුති සත්‍යය. ඊළඟට පරමාර්ථ සත්‍ය කියලා කියන්නේ පින්වත්නි පරමත්ත වචනං සච්ඡං කන්ධානං භූත කාරණං, මේ ස්කන්ධ ධාතු ආයතන ආදී පිළිබඳව කතා කරද්දී නම් පින්වත්නි එතෙන්දී පරමාර්ථ සත්‍ය තමයි පින්වත්නි සත්‍ය බවට පත් වෙන්නේ. එහෙනම් පරමාර්ථ සත්‍ය කියන එක පින්වතුනේ අවබෝධය සඳහායි. සම්මුති සත්‍ය කියන එක ව්‍යවහාරය සඳහායි. ව්‍යවහාරය සඳහා පින්වත්නි සම්මුති සත්‍යයත් පරමාර්ථ සත්‍ය අවබෝධය පිණිසත් පින්වත්නි පවත්වා ගැනීමයි වටින්නේ. යම් විටකදී පින්වත්නි සම්මුති සත්‍ය කියන එක ව්‍යවහාර මාත්‍රයට සීමා නොකරගත්තොත් ඔන්න පින්වත්නි ඒ සම්මුති සත්‍යයන් මුල් කරගෙන පින්වත්නි අපි තණ්හා මාන දිට්ඨි වශයෙන් පින්වත්නි අපි මේවා කෙලෙස් උපද්දවා ගන්නවා. මම මගේ කියලා පින්වත්නි තණ්හාවෙන් බැඳෙනවා. එහෙම නැත්තම් ගැටෙනවා. ඒ වගේම තමයි පින්වත්නි පරමාර්ථය අවබෝධය සඳහායි ඒ පරමාර්ථයෙන් පින්වත්නි ව්‍යවහාර කරන්න ගියොත් එහෙම පින්වත්නි එතනත් ඔන්න ලොකු සමාජ අර්බුදයක් මතුවෙනවා. ඒ නිසා මේ දෙකක් පරමාර්ථ සත්‍ය කියන එක අවබෝධය පිණිසයි, සම්මුති සත්‍ය කියන එක පින්නතුනේ ව්‍යවහාරය සඳහායි. අන්න ඒ සම්මුති සත්‍යයට අනුව තමයි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළේ. මහණෙනි පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා කියලා. පරමාර්ථමය වශයෙන් බලපුවාම සත්වයක් පුද්ගලයෙක් නැහැ. නමුත් සම්මුතිය වශයෙන් ගත්තම පින්වත්නි පුද්ගලයා කියලා කෙනෙක් ඉන්නවා සම්මුති වශයෙන්. අන්න ඒ පුද්ගලයෝ ගති ස්වභාවයන් අනුව පින්වතුනේ කොටස් 4කට බෙදලා තියෙනවා. කතමේ චත්තාරෝ, කවුද මේ පුද්ගලයෝ 4 දෙනා? මේ ලෝකේ පුද්ගලයෝ 4 දෙනෙක් පේන්න ඉන්නවා. කවුද ඒ පුද්ගලයෝ 4 දෙනා? පළවෙනිම පුද්ගලයා තමයි කෝද ගරු න සද්ධම්ම ගරු. පළවෙනි පුද්ගලයා කෝද ගරු න සද්ධම්ම ගරු. කියන්නේ ක්‍රෝධය ගරු කරගන්නවා, ක්‍රෝධය ගරු කරනවා, ක්‍රෝධය පිළි අරගන්නවා. හැබැයි සද්ධර්මයේ ගරු කරගන්නේ. දෙවෙනි පුද්ගලයා තමයි මක්ඛ ගරු න සද්ධම්ම ගරු. ගුණ මකුභාවය ගරු කරනවා. හැබැයි සද්ධර්මයේ ගරු කරගන්නේ. තුන්වෙනි පුද්ගලයා ලාභ ගරු න සද්ධම්ම ගරු. ලාභය ගරු කරනවා. නමුත් සද්ධර්මයේ ගරු කරගන්නේ නැහැ. ඊළඟ කෙනා සක්කාර ගරු න සද්ධම්ම ගරු. සත්කාරය ගරු කරගන්නවා.
නමුත් සත් ධර්මයේ ගරු කරගන්නේ නැහැ. පුද්ගලයෝ 4 දෙනෙක් ලෝකේ පේන්න ඉන්නවා. ඒ පුද්ගලයෝ 4 දෙනාගෙන් එතකොට පළවෙනිම පුද්ගලයා තමයි කෝධ ගරු න සද්ධම්ම ගරු. සද්ධර්මය ගරු කරගන්නේ නැහැ. ක්‍රෝධය ගරු කරගන්නවා. ඊළඟට කිව්වා මක්ක ගරු න සද්ධම්ම ගරු. සද්ධර්මයේ ගරු කරගන්නේ හැබැයි මක්කුකම පින්වත්නි ගරු කරගෙන වාසය කරනවා. ඊළඟට ලාභ ගරු න සද්ධම්ම ගරු. සද්ධර්මයේ ගරු කරගන්නවා හැබැයි සද්ධර්මයේ ගරු කරගන්නේ නැහැ. නමුත් ලාභයේ ගරු කරගන්නවා. ඊළඟට පින්වත්නි සක්කාර ගරු න සද්ධම්ම ගරු. සද්ධර්මයේ ගරු කරගන්නේ ඒත් සත්කාරය කියන එක ගරු කරගන්නවා. දැන් පින්වත්නි මෙතන මොකද්ද මේ ගරු කරගන්නවා කිව්වේ? දැන් කෝධ ගරු න සද්ධම්ම ගරු. ක්‍රෝධේ ගරු කරගන්නවා සද්ධර්මයේ ගරු කරන්නේ නැහැ කියනවා. එතකොට මොකද්ද මේ ගරු කරනවා කියන්නේ? කෝධං ගාරවේන ගරුං කତ୍වා ගන්නාති. ගෞරවයෙන් යුක්තව මේ ක්‍රෝධය කියන එක හරි හොඳ දෙයක්, හරි උතුම් දෙයක්, හරි වටින දෙයක් කියන හැඟීමකින් වගේ ඒ ක්‍රෝධය කියන එක පින්වත්නි ඉවසගෙන දරාගෙන පින්වත්නි පිළිගන්නවා. ඒ කියන්නේ මේ කේන්ති අනේක, මේ තරහ එන එක, මේ ක්‍රෝධ සහගත භාවය මෙහෙම තරහක් තියෙන්න ඕන. මෙන්න මේ තරහට ඒ ක්‍රෝධ ගතියට පින්වත්නි ඒක ඊටාම හොඳ දෙයක් හැටියට ගෞරවයෙන් පින්වත්නි පිළි අරගන්න භාවය තමයි කෝධ ගරු. න සද්ධම්ම ගරු. සද්ධර්මයේ ගරු කරගන්නේ. සද්ධර්මයේ ගරු කරගන්නේ කිව්වේ කොහොමද? සද්ධම්මං පන අගාර වේන ලාමකං කତ୍වා ගන්නාති. සද්ධර්මයේ කියන එක ගෞරවයක් නැතුව අගාර වේන කිසි ගෞරවයක් නැතිව ලාමකං කତ୍වා ගන්නාති. තාම ලාමක දෙයක්, හරි බොළඳ දෙයක් කියලා ලාමක කොට හිතලා පින්වත්නි සද්ධර්මය කියන එක බැහැර කරනවා. එතකොට ගෞරවයෙන් යුක්තව හරි උසස් දෙයක් හැටියට ක්‍රෝධය කියන එක පිළිගන්නවා. හැබැයි පින්වත්නි මේ සද්ධර්මයේ කියන එක තාම ලාමක දෙයක් හැටියට හිතලා අර සද්ධර්මයේ කියන එක පින්වත්නි බැහැර කරලා දානවා. එතකොට මේ ලෝකේ ඉන්න පළවෙනිම පුද්ගලයා තමයි කෝධ ගරු න සද්ධම්ම ගරු. ක්‍රෝධේ ගරු කරගන්නවා. මේ ක්‍රෝධේ බොහොම උසස් දෙයක් කියලා, බොහොම වටින දෙයක් කියලා, බොහොම හොඳ දෙයක් කියලා ක්‍රෝධය කියන එක ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. මේ සද්ධර්මයේ කියන එක ඊටාම ලාමක දෙයක්, බොළඳ දෙයක්, ඔක ඒ තරම් දෙයක් නෙවෙයි කියලා සැහැල්ලුවෙන් හිතලා ලාමක කොට හිතලා පැත්තකට කරනවා. පින්වත්නි අපිට සමහර විටකදී කෙනෙක් හිතෙන්න පුළුවන් ඒක කොහොමද වෙන්නේ කියලා. පින්වත්නි හොඳට බලන්න. මේ ලෝකේ යම් කිසි කෙනෙක් අපිට වචනයකින්, අප්‍රිය අමනාප වූ වචනයකින් යම් කතාවක් කරනවා නම්, එතකොට දැන් අපිට යම් පුද්ගලෙක් අප්‍රිය අමනාප වචනයක් කතා කරනවා. දැන් ප්‍රියමනාප වචන කතා කරන අවස්ථාවක් තියෙනවා. ලෝකෙ මිනිස්සු අපිට ප්‍රියමනාප වූම වචන කතා කරන අවස්ථා තියෙනවා. ඒ වගේම අප්‍රියමනාප වූ වචන කතා කරන අවස්ථාවක් තියෙනවා. දැන් අපි ඒ අප්‍රියමනාප වූ වචන කතා නොකරන තාක්කල් අපිට හිතෙනවා අපිට ක්‍රෝධය කියන එකක් නැහැ. අපිට තරහ කියලා එකක් නැහැ. හැබැයි ඒක අපිට හිතෙන්නේ කවදා වෙනකන්ද?
අර අප්‍රිය අමනාප වූ වචනයක් අපේ කනට වැටෙන්නේ නැති වෙනකන් අපිට හිතෙනවා අපි කේන්තියක් නැති අය. අපිට තරහක් ඉන්නේ නැති අය. අපිට එහෙම හිතෙනවා. මේ දැඩි කෙලෙස් ධර්ම නිදිගත්තු ස්වභාවයකින් පසු වෙන තාක්කල් පින්වත්නි අපිට හිතෙනවා මේ කෙලෙස් ධර්ම නැහැ කියලා. ඒකයි කිව්වේ අප්‍රිය අමනාප වූ වචනයක් නොලැබෙන තාක්කල් අපි හැමෝම හරීම හොඳයි. හරි සංසුන්. ද්වේෂයක් නැහැ, තරහක් ගෑවිලවත් නැහැ වගේ පේනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙච්ච නැති වෙලාවක පින්වත්නි කාගෙන් හරි අප්‍රිය අමනාප වචන අහන්න ලැබුණොත් ඒ අප්‍රිය අමනාප වචන අහන්න ලැබිච්ච තැන අර පෙර තිබුණු සංසිඳිච්ච භාවය, අර පෙර තිබුණු පින්වත්නි සද්ධම්ම ගරුක භාවය, අර පෙර තිබුණු පින්වත්නි නිවිච්ච භාවය ඒ විදිහටම පවත්වා ගන්න පුළුවන්ද? බොහෝ විටකදී ඒ වෙලාව වෙනකොට අපිට ඒ නිවිච්ච බව, ඒ සංසිඳිච්ච බව, ඒ සංසුන් භාවය පවත්වා ගන්න බැරි වෙලා යනවා. ධර්මයේ පින්වත්නි ඒක උතුම් ගුණයක් හැටියට පින්වත්නි විස්තර කරන්නේ නැහැ. ඇයි විස්තර කරන්නේ නැත්තේ? මේ ලෝකේ කවුරුත් අප්‍රිය අමනාප වචන නොලැබෙන තාක්කල් බොහෝම හොඳ සංසුන් සිල්වත්තු තමයි. හැබැයි පින්වත්නි අර අප්‍රිය අමනාප වචනේ කනට වැටෙනකොට පින්වත්නි අපිට මොකද වෙන්නේ? මෙච්චර කල් අපි හිතාගෙන හිටියේ මගේ ළඟ ද්වේෂය නැහැ කියලා. නමුත් අන්න ද්වේෂය මගේ ළඟ තියෙනවා කියලා තමන් ළඟින් ඉපදිච්ච, ඒ කියන්නේ තමන් ළඟ තිබිලා අවදි වෙච්ච ක්ලේශය අඳුන ගනිමින් බැහැර කරනවද? එහෙමත් නැත්නම් පින්වත්නි අර යටපත් කරගෙන වගේ තිබුණු පින්වත්නි ක්ලේශ ධර්මයේ නැගිටපු තැන ඒ ක්ලේශයේ මුල් කරගෙන පින්වත්නි අකුසලය කරගන්නවද? බොහෝ දෙනෙක් කරන්නේ අර ඉපදිච්ච අර මතුවෙච්ච ක්‍රෝධය මුල් කරගෙන පින්වත්නි එක්කෝ ඒක කායික දොරටුවෙන් පිට කරනවා, එක්කෝ ඒක වාචික දොරටුවෙන් පිට කරලා දානවා. ඇයි? ක්‍රෝධය ගරු කරගත්තා, සද්ධර්මයේ ගරු කරගත්තේ නැහැ. ඇතම් විටකදී කියනවනේ මේ හැම දෙෙම ඉතින් ඉවසලත් බෑ කියනවා. ඉවසලත් බෑ කියන්නේ කුපිත වෙන්නත් ඕන කියලා. එතකොට එයාගේ දෘෂ්ටියම, එයාගේ දැක්මම වැරදි පින්නොත්. එයාගේ දැක්මම වැරදි. ඕනම තැනක මතක තබා ගන්න දෘෂ්ටිය පාපී වුණොත්, දෘෂ්ටිය වැරදි වුණොත්, දෘෂ්ටිය වරදවා ගත්තොත් පින්වත්නි ඒ දෘෂ්ටියේ ඉඳලා කායිකව කරන යමක් වේ නම් ඒ හැම එකකින්ම අපිට උපදින්න දුක් විපාකයක්. යම් වෙලාවක දෘෂ්ටිය වැරදුනා නම් දෘෂ්ටිය වැරදිච්ච තැන ඉඳලා ඒ දෘෂ්ටිය වැරදිච්ච කෙනා යම් වචනයකින් කර්මයක් කරනවා නම් ඒ වචනෙන් කරන කර්මයක් පින්වත්නි ඒ කාන්ත කොට දුක් විපාක පිණිසම පවතින දේවල්. ඒ විතරකුත් නෙවෙයි. දෘෂ්ටිය වැරදිච්ච කෙනෙක්, දෘෂ්ටිය වර්ධවා ගත්තු කෙනෙක් යම් සිටිවිල්ලක් උපද්දවනවද ඒ හැම සිතුවිල්ලක්ම පවා පින්වත්නි අනාගතයේ දුක් විපාක විඳීම පිණිස පවතින දෙයක් බවට පත් වෙනවා. දැන් තේරෙනව නේද එහෙනම් පින්වත්නි යම් කිසි කෙනෙක් දෘෂ්ටිය වරද්දාගත්තම අනේ ඉතින් මේ වගේ වෙලාවක ඉවසලා බෑ, මේ වගේ වෙලාවක එහෙම හිතලා බෑ කියලා අර සද්ධර්මයේ ලාමක කොට හිතලා බැහැර කරනවා. ඒ වෙනුවට පින්වත්නි අර නොයිවසීම, අධර්මය මේ ආදී දේවල් පින්වත්නි තාම උතුම් දේවල් හැටියට, වටිනාම දේවල් හැටියට ක්‍රියාත්මක කරලා පින්වත්නි ඒ හේතුවෙන් බොහෝ අකුසල් කරගන්නවා.
බොහෝ අකුසල් කරගන්නවා. එතකොට ලෝකේ ක්‍රෝධය ගරු කරන එහෙත් සද්ධර්මයේ ගරු නොකරන පිරිසක් ජීවත් වෙනවා පින්වත්නි. එයයි කියන හැම වෙලාවෙම ඉතින් ධර්මයට අනුකූලවම බෑ. එහෙම වුණොත් මේවා කොහොමද පාලනය කරන්න කියලා. ඒ අය හිතන්නේ ධර්මයෙන් ඒ ටික කරන්න බෑ කියලා ලාමක කරලා හිතුවා. මේ සද්ධර්මයේ ලාමක දෙයක් හැටියට ඔන්න පින්වත්නි අඳුනගත්තා. මේ ලෝකේ ඉවසීමෙන් මේ ඔක්කොම කරන්න බෑ කියලා පින්වත්නි ඇතමෙක් කියනවා. ඔන්න ඉවසීම කියන ධර්මය ලාමක කරලා හිතන්න පටන් ගත්තා. හැබැයි පින්වත්නි ඒ අය හිතනවා ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් තරහින් මේ හැමදේම අපිට දිනා ගන්න පුළුවන් කියලා. සද්ධර්මයේ පැත්තකට කර ගනිමින් ක්‍රෝධයට ගරු කරගෙන ක්‍රෝධය පිළි අරගන්න පුද්ගලයා පින්වත්නි ඒ තමයි පළවෙනිම පුද්ගලයා බවට පත් වෙන්නේ. මේ ලෝකේ ඔබට මට ප්‍රිය වූ අය ඉන්න පුළුවන්. අප්‍රිය වූ අය ඉන්න පුළුවන්. හැබැයි මේ ප්‍රිය මනාප භාවයන් කියන ඒවා පින්වත්නි කොහොමද අපි වෙන් කරගත්තේ කියලා බැලුවොත් එයා මට ප්‍රියයි කියනවා නම් එයා අපිට අප්‍රියයි කියනවා නම් ඒ ප්‍රිය අප්‍රිය භාවය කියන එක කොහොමද අපි වෙන් කරගත්තේ? ඒ වෙන් කරගත්තේ වෙන විදිහකට නෙවෙයි පින්නතුනේ. අපිට ඕන හැටියට එයාලා ක්‍රියාත්මක වෙනකොට අපිට ඕන හැටියට එයාලා ක්‍රියාත්මක නොවෙනකොට අපිට ඒ අය අප්‍රිය වෙනවා. නමුත් අපිට ඕන හැටියට ඒ අය ක්‍රියාත්මක වෙනකොට අපි පින්වත්නි ප්‍රිය භාවයට පත් වෙනවා. එතකොට බලන්නකෝ අපිට ඕන හැටියට ඒ අය පවතිනකොට ඇවතුම් පැවතුම් කතා බහ ආදී අපිට ඕන හැටියට පවතිනකොට ඒ අය ප්‍රිය වෙනවා. අපි බලාපොරොත්තු නොවන හැටියට සිද්ධ වෙනකොට අපිට ඕන නැති විදිහට ඒ අයගේ ඇවතුම් පැවතුම් චර්යාවන් සිද්ධ වෙනකොට අපිට ඒ අය අප්‍රිය වෙනවා. දැන් ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. පින්වත්නි කෙනෙක් හිතනකොට අපිට ඕන දේවල් ඒ පුද්ගලයා හිතන්න ඕන කියලා අපිට ඒ පුද්ගලයාගේ සිතන දේවල් වෙනස් කරන්න පුළුවන්ද? ඒ පුද්ගලයාගේ හිතින් කියන්න හිතන දේවල් පින්වත්නි ඒවා වචනයට නැගලා පිට වෙනකොට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද පින්වත්නි අපි ප්‍රියමනාප විදිහටම කතා කරයි කියලා මේ වෙන හිතකින් හිතන වෙන කටකින් කතා කරන මිනිස්සෙක්ගෙන් අපිට එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. අපිට ඕන දේවල් ටිකම එයාලා කරයි කියලා පින්වත්නි වෙන හිතකින් හිතලා වෙන ඇඟකින් කරන කෙනෙක්ගෙන් අපිට එහෙම බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? අපිට එහෙම බලාපොරොත්තු වෙන්න බෑ පින්වත්නි. එතකොට එක එක්කෙනා කතා කරන විදිහේ වචනවල පින්වත්නි වෙනස් බවක් තියෙනවා. දැන් ඒවා අපිට ඕන හැටියට මේ විදිහට කතා කරන්න ඕන, මේ විදිහට වැඩ කරන්න ඕන, මේ විදිහට හිතන්න ඕන කියලා අපේ සිතින් වෙන් කරගත්තට පස්සේ පින්වත්නි අපේ හිතෙන් මේක දෙපැත්තකට දැම්මට පස්සේ පින්වත්නි අපිට ඒ අය පිළිබඳව අපිට ඕන හැටියට වැඩ කරන අය ගැන පින්වත්නි ඇල්මක් වශයෙන් උපදිනවා. ඒ වගේම අපිට ඕන නැති හැටියට වැඩ කරන අය පිළිබඳව ගැටීමක් වශයෙන් අපි පවත්වනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම්තාක් වූ කර්මස්ථානයන් වඩමින් බලාපොරොත්තු වෙනවද යමක් ඒ බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මේ ලෝකයේ ඇලීම් ගැටීම් දෙක සංසිඳුවමින් වාසය කරන්න ඕන. ඇලීම් ගැටීම් දෙක සංසිඳුවමින් වාසය කරන්න ඕන.
ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන මාවත. නමුත් ඇලීම් ගැටීම් දෙක සංසිඳුවමින් වාසය කරන්න කියලා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට නමුත් පින්වත්නි අපි හිතපු පරිද්දට සමාන හෝ ආසන්න වශයෙන් කටයුතු කරන අය පිළිබඳව අපි ඇලීම ඇති කරගන්නවා. එහෙම නැත්නම් අපි ගැටීම ඇති කරගන්නවා. එහෙනම් මේ ලෝකේ පළවෙනි පුද්ගලයා දකින්න ඉන්නවා ක්‍රෝධය ගරු කරගන්න, හැබැයි පින්වත්නි සද්ධර්මයේ ගරු කරගන්න නැති අය. ඒ නිසා ලෝකේ බනින මිනිස්සුන්ට බනින අය වැඩි. ඇයි? ලෝකේ බහුතරයේ ක්‍රෝධය ගරු කරනවා. නමුත් බනින කෙනාට මෙත් වඩන අය ලෝකේ හරි අඩුයි. ඇයි? සද්ධර්මයේ ගරු කරගන්න අය ලෝකේ අඩුයි. සද්ධර්මයේ ගරු නොකරන එහෙත් ක්‍රෝධය ගරු කරන මිනිසයා එහෙනම් කොහොම කෙනෙක්ද? අනුන්ට දොස් නගන, පින්වත්නි අනුන්ට පීඩා කරන එහෙම කෙනෙක්. නොයිවසීමෙන් යුක්තව පින්වත්නි තමන්ගේ සිතේ තියෙන පින්වත්නි කෙලෙස් බරිත වූ සිතිවිලි ක්‍රියාවට නගන කෙනෙක්. නමුත් ඒ ක්‍රෝධයේ ගරු නොකරන කෙනා පින්වත්නි වෙනත් කෙනෙක් නම් බනින තැන ඒ පුද්ගලයා ඉවසීමෙන් මෙනෙහි කරනවා ධර්මයේ. දෙවැනි පුද්ගලයා තමයි මේ ලෝකයේ දකින්න ඉන්න මක්ඛ ගරු න සද්ධම්ම ගරු. ගුණමකු භාවයේ ගරු කරනවා, හැබැයි සද්ධර්මයේ ගරු කරන්නේ නැහැ. ගුණමකු භාවයේ කියලා කියන්නේ පින්වත්නි අනුන්ගේ ගුණය මකා දමන බව. අනුන්ගේ ගුණ මකා දමන බව, අනුන්ගේ අගුණ කතා කරන බව, ගුණ විනාශ කරන බව. පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේ පින්වත්නි මේ ගුණ මකු කෙනා නවපු අත දිගෑරියා වගේ නිරේ වැටෙන කෙනෙක් කියලා. අනුන්ගේ ගුණ විනාශ කරනවා, අනුන්ගේ ගුණ මකලා දානවා. පින්වත්නි මේ ලෝකේ අපිට ප්‍රිය වේවා අප්‍රිය වේවා පින්වත්නි හැම කෙනෙක් ළඟම හොඳ කියන ගුණයක් තියෙනවද නැද්ද? ලොකු හෝ පොඩි? දැන් අපි නොයෙකුත් අපේ සිත පවතින විදියට, අපේ සිත හොයන විදියට අපි බලලා පින්වත්නි ප්‍රිය අප්‍රිය කියලා දෙගොල්ලක් වෙන් කරගත්ත බව ඇත්තයි. නමුත් ඒ අප්‍රිය අය තුලත් පින්වත්නි හොඳ කියලා දෙයක් ඇත්තේම නැද්ද? දැන් ඔබට හිතෙනවා ඇති නෑ ඒ අය තුලත් කුමනාකාර හෝ හොඳක් තියෙනවා. නමුත් අපිට ඒ තිබෙන හොඳ වෙනුණද එහෙමත් නැත්නම් පින්වත්නි මේ පුද්ගලයා තුල තියෙන නරක පෙනුණද? අපි බැලුවේ පින්නතුනේ නරක දිහා විතරයි. ඒ නරක දේ එක්කම අර හොඳ ටිකත් අපි පැත්තකට කරනවා. ඒක ලොකු අලාභයක් පින්වත්නි. එතකොට හැම කෙනෙක් ළඟ මේ ගුණයක් තියෙනවා, යහපතක් තියෙනවා. අන්නේ යහපතට අගයක් දෙන්න පුළුවන් නම්, ඒ යහපත පින්වත්නි ගෞරවයෙන් පිළිගන්න පුළුවන් නම් ඔන්න පින්වත්නි උදාාර සත්පුරුෂයෙක් වෙනවා. ඒ කාරණෙන් ඔබ අනුන්ගේ ගුණ මකා දමන්නේ නැහැ පින්වත්නි. ගුණ මකු වෙන්නේ නැහැ. මේ මකු භාවයේ යමෙක් තුල තියෙනවා නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ භික්ෂුව මගේ නෙමෙයි කිව්වා. ඒ භික්ෂුව මගේ නෙමෙයි. ඒ ශ්‍රාවකයා මගේ නෙවෙයි මහණෙනි. මොකක් තියෙනවා නන්ද? මකු භාවයේ තියෙනවා නම්. දැන් ඒ මකු භාවය ගරු කරගෙන එහෙත් සද්ධර්මයේ ගරු කරගන්නේ නැහැ තැමෙක්.
ඒ තමයි පින්වත්නි මේ ලෝකේ පේන්න ඉන්න දෙවැනි පුද්ගලයා. අනේ මොන තරම්නම් පින්වන්තයෙක්ද කෙනෙකුට යමක් ලැබෙනකොට සැප සම්පතක් ලැබෙනකොට මොන තරම්නම් පින්වන්තයෙක්ද පෙර සංසාරේ කළ පින් නේද මේ මිනිස්සයා මේ ආත්ම භාවයේ විඳින්නේ කියලා ඒක ධර්මයේ තුලින් මෙනෙහි කරලා පින්වත්නි ධර්ම ගෞරවයක් හදාගන්නේ. මොකද කරන්නේ? ඔය ඉතින් අපරාධ කරපු සල්ලි, ඔය ඉතින් හොඳ ධාර්මික සල්ලි නෙමෙයි. ඔහොම පීඩා කරලා නම් ඔහොම වැඩ කරලා නම් කාට සල්ලි හොයන්න බැයිද? ආදී වශයෙන් අර පුද්ගලයාගේ පුණ්‍ය ධර්මයේ කියන එක පින්නතුන යට කරලා දානවා. ඒ කාරණේ තේරුම් නොගෙන අත්හරිනවා, බැහැර කරනවා. දැන් එතකොට බලන්න පින්වත්නි, ගුණමකු භාවයේ ගරු කරගන්න, එහෙත් සද්ධර්මයේ ගරු නොකරගන්න කෙනාගේ ස්වභාවය. ඊළඟට මේ ලෝකයේ තවත් පුද්ගලයෙක් ඉන්නවා පින්වත්නි, ලාභ ගරු න සද්ධම්ම ගරු. සද්ධර්මයෙන් වැඩන්නේ. ඒ සද්ධර්මයේ පැත්තකින් තියලා මේ මිනිස්සයා මොකද කරන්නේ? ලාභ ගරු, ලැබීම් වලට ගරු කරනවා. සද්ධර්මයේ වැඩක් නැහැ කියලා පැත්තකින් තියනවා, ලැබීම් වලට ගරු කරනවා පින්වත්නි. ඒ ලැබෙන ලැබීම් කියන එක පින්වත්නි උපදින්නේ පිනට. යටත් පිරිසෙන් මේ මහත් වූ පින උපද්දවන මගේ පින කියන එකත් ගෙවෙමින් යන දෙයක් නේද කියන එක පින්වත්නි හොඳට මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. එසේ මෙනෙහි කරන කෙනා පින්වත්නි සද්ධර්මයේ ගරු කරගන්නවා, ලාභයේ ගරු කරගන්නේ. නමුත් මේ මෙනෙහි කිරීම නොමැති කෙනා පින්වත්නි ලැබීම් වලට හරියට ගරු කරනවා, සද්ධර්මයට ගරු කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේකෙන් අදහස් කරන්නේ පින්වත්නි ගිහි ජීවිත ගත කරන පින්නතුන්ට ඒ ලැබීම් වලට උත්සාහවන්ත වෙන්න එපා කියන එක නෙවෙයි. හරි හම්බ කිරීමට උත්සාහවන්ත වෙන්න එපා කියන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පහල කරන ශ්‍රාවකයා අකර්මණ්‍ය වූ ශ්‍රාවකයෙක් නෙවෙයි. වඩාත් ප්‍රබෝධමත් ශ්‍රාවකයෙක් තමයි තථාගත බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකදීම පින්වත්නි ලෝකෙට පෙන්වන්නේ, ප්‍රකට කරන්නේ. එතකොට ලැබීම් උපද්දව ගත්තට කමක් නැහැ. ගිහි ජීවිත ගෙවන අය ලැබීම් උපද්දව ගනිද්දී තථාගතයන් වහන්සේ පෙන්වන්නේ ලැබීම් පිණිස අපරාධ කරන්න එපා. ලැබීම් පිණිස අපරාධ කරන්න එපා. යම් කිසි භික්ෂුවක් නම් ඒ ලැබීම පින්වත්නි ඒ ලැබීම් වල තියෙනවා අධාර්මික භාවයක්. ධර්මයේ ගරු කරන කෙනා පින්වත්නි ඒ ලැබීම් කියන ඒවා පින්වත්නි අධර්මයෙන් ලබන්නේ නැහැ. හැබැයි සද්ධර්මයේ ගරු නොකරන ලැබීම් වලටම ඇලිච්ච බැඳිච්ච ඒවටම තන දීලා ඒවටම පින්වත්නි වෙහිසිලා කටයුතු කරන කෙනෙක් ඉන්නවා නම් ඒ ලැබීම් පිණිස පින්වත්නි ඒ පුද්ගලයා ඕනෑම අධර්මයක් පින්වත්නි ක්‍රියාවට නගනවා. ඕනෑම ධර්මයක් ක්‍රියාවට නගනවා. නිසා ලැබීම් කියන ඒවා පින්වත්නි ගරු කරගන්න ඒ ලැබීම් වලට පින්වත්නි අපේ ජීවිතයේ අවධානය යොමු වෙන්න අනික් පැත්තෙන් සද්ධර්මයේ පිරිහිලා ගිලිහිලා යනවා ඒ ශ්‍රාවකයාගේ. ඒකයි කිව්වේ පින්වත්නි සංයුත්ත නිකායේ තියෙනවා ලාභ සක්කාර සංයුත්තේ කියලා සංයුත්තයක්. මේ ලාභ සත්කාර සංයුත්තේ පින්වත්නි හරි ලස්සන දේශනාවන් රාශියක් තියෙනවා. පින්වත්නි එක කුරුල්ලෙක් ඉන්නවා. මේ කුරුල්ලා ආකාශයෙන් යම් දිශාවකට යනවා. ඉගිලිලා යනවා.
මේ කුරුල්ලා ආකාශයේ ඉහළදී පින්වත්නි අහු වෙනවා මේ ආකාශේ හමාගෙන යන ඊටාම වේගින් හමාගෙන යන හුලං රැල්ලකට. ඔය කුණාටු වගේ පින්වත්නි ඊටාම දරුණු හුලඟකට අහු වෙනවා. දැන් මේ කුරුල්ලා යන්නේ යම් දිශාවකටද පින්නතුනේ. දැන් මේ හුලඟට අහුවෙච්ච කුරුල්ලට ඒ දිශාවට යන්න පුළුවන්ද? ඒ දිශාවට යන්න බෑ පින්නත්නි. යන්න ඕන දිශාව වෙන කොහෙවත් යන්න හදන දිශාව වෙන කොහෙවත්. නමුත් දැන් මේ කුරුල්ලා හුලඟට අහු වෙලා පින්නතුනේ යන්නේ වෙන කොහෙටවත්. මේ කුරුල්ලා මේ සුළං රැල්ලට අහු වෙලා කැරකිලා පැත්තකට වීසි වෙලා යනවා පින්වත්නි. නිකන් නෙමෙයි මේ කුරුල්ලගේ තටු පියාපත් පින්වත්නි එකින් එක ගැලවිලා ගිහිල්ලා විසි වෙනවා. ටික වෙලාවකට පස්සේ අර හමපු දරුණු හුලඟ නැති වෙලා යනවා. දැන් පින්වත්නි මේ කුරුල්ලට මතක් වෙනවා මම ආවේ මේ පැත්තට නෙවෙයි. මම යන්නේ අසවල් දිශාවටයි. එහෙනම් දැන් හුලඟ නැති අතරේ මං යන්න ඕනේ කියලා පින්නතුනේ යන්න බලනකොට ඒ කුරුල්ලගේ තටු එකින් එක සිඳිලා දැන් ඉගිලෙන්න ඕනකම තිබුණත් සුළඟ නැති වුණත් දැන් මේ කුරුල්ලට පියාපත් තටු නැති නිසාම පින්නතුනේ දැන් ඉගිලිලා යන්න බෑ. අන්න ඒ වගේ තමයි පින්නතුනේ මේ ශාසනයේ ශ්‍රාවකයා නිවන අරමුණු කරගෙන මේ ශාසන ප්‍රතිපදාවේ ඉදිරියට යනකොට හමන අපි අහුවෙන පින්වත්නි සුළඟ තමයි කාම වස්තු සහිත වූ නොයෙක් ලැබීම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සහිත වූ මේ පලිබෝධ ටික තමයි පින්වත්නි මේ මහා දැවැන්ත හුලඟ බවට පත් වෙන්නේ. දැන් අර කුරුල්ලා මහා හුලඟට අහු වෙලා යන දිශාවට යන්නේ නැතුව වෙන කොහේ හරි වැටුණා වගේ පින්නතුනේ නිවන පතාගෙන යන ශ්‍රාවකයෝ අතර මගදී පින්නතුනේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට අහු වුණාට පස්සේ අන්න ඒ ශ්‍රාවකයාටත් පින්වත්නි නිවන අරමුණු කරගෙන තවදුරටත් පිළිවෙත් පුරා ගන්න බැරි වෙනවා. නමුත් මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන සුළඟ හැම කාලෙම තියෙන දෙයක් නෙවෙයි. අර හුළඟ නැති වෙලා ගියා වගේ මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන සුළඟ පින්නතුනේ හැම කාලෙම ඔබ අපි ඉස්සරහා තියෙන දෙයක් නෙවෙයි. ඒ හුළඟ නැති වෙලා යනවා. ඒ නැති වෙලා යනකොට අරමුණෙන් ගිලිහිලා විසි වෙච්ච මේ කුරුල්ලට නැවත වාහනයක් Tamanට ඕන තැනට පින්නතුනේ යන්න හිතුණා වගේ මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඔක්කොටම අහුවෙච්ච කාලේ අපි අරමුණෙන් බැහැර වෙලා මාර්ගෙන් බැහැර වෙලා වෙන කොහෙට හරි විසි වුණට මේ ලාභ සත්කාර ආදී පිරිහිලා ගියාට පස්සේ පින්නතුනේ ආපහු වාරයක් අපිට මනසට නැගෙනවා දැන් නම් මම මේ ප්‍රතිපදාවට බැසගෙන මේ ලාභ සත්කාර ආදිය බැහැර කරගෙන මේ ප්‍රතිපත්ති පුරාගෙන ශාසනය ඉදිරියට ගියොත් හොඳයි කියලා. නිවන පිණිස කළ යුතු ප්‍රතිපදාව සම්පූර්ණ කරන එක හොඳයි කියලා හිතෙනවා. නමුත් හුළඟ නැති වෙනකොට ඊට පෙර හුළඟට අහුවෙච්ච කුරුල්ලගේ තටු ගැලවිලා ගියා වගේ පින්නතුනේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නැමැති හුළඟට අහුවෙච්ච බොහෝ ශ්‍රාවකයන්ගේ ඊළඟට නිවනට යන්නට උවමනා කරන පින්වත්නි කුසල ධර්මයෝ කියන ඒවා පින්වත්නි අර තටු ගැලවිලා වගේ පින්වත්නි විනාශ වෙලා ගිහිල්ලායි තියෙන්නේ. එනිසා මේ සුළඟ එනකොටම තේරුම් ගන්න මේ ලාභ ලැබීම් කියන ඒවා සංසාරේ පිනෙන් උපදින දේවල්. ඒ සංසාරේ පිනෙන් උපදින දේවල්
පින කියන්නේ අනිත්‍ය දෙයක්. පින අනිත්‍යයි නම් ඒ පිනෙන් මතු උපදින්නා වූ යම් සැප විපාකයක් තියෙනවා නම් ඒක දිව්‍ය ලෝකේ වෙන්න පුළුවන්. ඒක මනුස්ස ලෝකේ වෙන්න පුළුවන්. ඒ සෑම ආකාරයකම පින කියන එක සැප උපද්දවන පින කියන එක සංස්කාරයක්. ඒ සංස්කාරයන්ගේ ස්වභාවය සබ්බේ සංඛාරා අනිච්චා. ඒ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියනවා. එතකොට බලන්න මේ ලාභ ලැබීම් පිනෙන් සිද්ධ වෙන්නේ. පින කියන්නේ අනිත්‍ය දෙයක්. එහෙමනම් පින්වත්නි පින අනිත්‍ය වෙනකොට ඒ පිනෙන් උපද්දවන ලබා දෙන සැප විපාකත් පින්වත්නි අනිත්‍යයි, සදාතනික නැහැ. මේක තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගත්තේ නැත්තම් තමයි පින්වත්නි සද්ධර්මයට ගරු නොකර ලාභයට අහු වෙලා යට වෙලා විනාශ වෙලා යන්නේ. ඊළඟට පින්වත්නි සක්කාර ගරු නසද්ධම්ම ගරු. තමන්ට කරන සත්කාර ආදියට ගරු කරනවා, හැබැයි සද්ධර්මයට ගරු කරන්නේ නැහැ. දැන් අපි හිතමු පින්වත්නි වඳින පුදන දේවල් කෙනෙක් වඳිනවා, කෙනෙක් පුදනවා. ඒ වන්දනාව ලබන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සත්කාරය මට මොනතරම්නම් උතුම්ද, මටමනේ මෙහෙම සත්කාර කරන්නේ. මේ තරම් වැඩිහිටි ස්වාමින් වහන්සේලා හිටියට ඒ අය හැමෝම පහු කරගෙන ඇවිල්ලා මේ දායකයෝ මටමනේ වන්දනා කරන්නේ. මටමනේ ප්‍රින්සිපල් මටමනේ මේ ප්‍රතිපදාවේ මේ හැම ආකාරයකින්ම සත්කාර සම්මානාදිය කරමින් මේ හැමෝම ප්‍රිය වෙලා කටයුතු කරන්නේ. මේ හැමෝම මටමනේ ප්‍රිය මනාප වචන කතා කරන්නේ. මටමනේ ඒ හැමෝම පුද පිරිකරාදිය පූජා කරන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම. පින්වත්නි දැන් බලන්න සද්ධර්මයේ ගරු කරගත්තේ නැති වුණාම තමන්ට කරන වන්දනාවෙන්ම පින්වත්නි අනික් පැත්තෙන් අධර්මයේ උපදින හැටි. එතකොට කෙනෙක් අපිට වඳිනවා. හැබැයි ඒ වන්දනාව සත්කාරයක් හැටියට පින්වත්නි අපි සද්ධර්මයේ ගරු කරගෙන ලබන්නේ නැත්තම්, විඳින්නේ නැත්තම් පින්වත්නි ඒ වන්දනාවම අපි ළඟ නැති අකුසලයේ උපද්දවලා තියෙන අකුසලයේ පින්වත්නි දියුණු කරනවා. පුද පිරිකරාදිය රැගෙන ඇවිල්ලා පින්වත්නි ප්‍රියමනාප වචනෙන් අපිත් එක්ක කතා බහ කරනවා නම් අන්න පින්වත්නි එතකොට අපිට හිතෙනවා අනික් කවුරුත් එක්කවත් කතා කරන්නේ මගෙත් එක්කම නෙමෙයි මෙහෙම කතා කරන්නේ. මටමයි මේ සත්කාර කරන්නේ. එහෙනම් සද්ධර්මයේ ගරු කරගන්න බැරි වුණාම අර ලැබෙන සත්කාරයෙන් පින්වත්නි ඊළඟට කෙලෙස් ධර්ම ටික වඩනවා. හැබැයි මේ ලාභ සත්කාර කියන මේවා හරි දරුණුයි. හරි දරුණු දේවල්. බුදුරජාණන් වහන්සේම දේශනා කළානේ මේ ලාභ සත්කාර මහණෙනි හරි දරුණුයි. මේවා නිවනට පලිබෝධ වෙනවා. අරහත් ඵලයට අනතුරක් කරනවා. ධාරුණෝ භික්කවේ ලාභ සත්කාර සිලෝකෝ කටුකෝ පරුසෝ අන්තරායිකෝ අනුත්තරස්ස යෝගක්කේමස් අධිගමාය. මේවා කටුකයි. ඒ වගේම පරුසයි. උතුම් අරහත් ඵල අවබෝධයට අනතුරක් කරන දේවල් මේවා. හැබැයි සත්කාරවලට ලෝකයා මොනතරම්නම් ප්‍රියද? මොනතරම් ප්‍රිය වුණත් තේරුම් ගන්න ඒ සත්කාර අපේ කුසල් හිත් මරන්න පුළුවන්. සද්ධර්මයේ ගරු නොකරගෙන අපි වාසය කළොත්. එහෙනම් මේ ටික හොඳින් තේරුම් ගන්න පින්වත්නි
ලෝකෙ මිනිස්සු ඉන්නවා සද්ධර්මයේ ගරු කරගන්නේ ක්‍රෝධයේ ගරු කරගන්නවා. සද්ධර්මයේ බැහැර කර කර හැම වෙලාවෙම ඉතින් ධර්මයටම සඳහන් විදියට මේ ලෝකේ ජීවත් වෙන්න බෑ. හැම විදිහටම ඉතින් මේ බණ කියන විදිහටම ඉන්න බෑ කියලා අර තමා තුල උපදින ක්‍රෝධය ක්‍රියාවට නගන්න නොඑක් තර්ක විතර්ක තමන්ගේ හිතෙන් හදාගෙන ක්‍රෝධය ගරු කරගෙන ඉන්නවා සද්ධර්මයේ පැත්තකට කරනවා. මක්ඛ ගරු ගුණමකු භාවය ගරු කරගෙන ඒක පවත්වනවා සද්ධර්මයේ පැත්තකට කරනවා. ලාභ ගරු න සද්ධම්ම ගරු ලෝකේ සමහරව ඉන්නවා ලැබීම් වලට හරියට ගරු කරනවා හැබැයි පින්වත්නි සද්ධර්මයේ පැත්තකට දානවා. එහෙම වුණාම අසද්ධර්මයෙන් පවා පින්වත්නි ලැබීම් හොයනවා. යමක් උපයන්න හැබැයි ඒ වෙනුවෙන් අපරාධ කරන්න එපා. භික්ෂුවක් නම් පින්වත්නි භික්ෂුවකටත් ලැබෙන ලැබීම් තියෙනවා. ඒ භික්ෂුව ඒ ලැබෙන ලැබීම පිනෙන් උපදින දෙයක් කිව්වනේ. හැබැයි ඒ භික්ෂුව ඒ ලැබීම ලැබෙන්නේ දායකයෙක්ව වර්ණනා කරලා ලබා ගන්න දේ පින්වත්නි හරි පිළිකුල් සහගතයි. ඒක අධාර්මික ලැබීමක්. සද්ධර්මයේ ගරු කරගෙන ලැබිච්ච ලැබීමක් නෙවෙයි. ඒ විතරකුත් නෙවෙයි ඒ නොදී බැරි මට්ටමට ලැබෙන පරිද්දට කතා කරනවා නම් ඒ ලැබීමත් පින්වත්නි ධර්මයේ ගරු කරගෙන ලැබිච්ච ලැබීමක් නෙමෙයි. එතකොට පින්වත්නි ඊළඟ එක තමයි සක්කාර ගරුණ සද්ධම්ම ගරු ලෝකේ ඉන්නවා පින්වත්නි සත්කාර ගරු කරගෙන ඉන්නේ සද්ධර්මයේ ගරු කරගන්න නැති. අපිට වන්දනා කරනවා නම් පින්වත්නි වැඩිහිටි තෙරුන් වහන්සේලා වැඩ ඉඳිද්දී අපිට උද්ධාම වෙන්න සමහර විටකදී පුළුවන් ධර්මයේ නොදන්න කමට කෙනෙකුට අනේ මේ ඔක්කොම ඉඳිද්දි මටමයි වැන්දේ කියලා. ඇයි සද්ධර්මයේ ගරු කරගත්තේ නැහැ. අර සත්කාරේ ගරු කරගෙන ඒ සත්කාරයට යට වුණා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ලාභයෙන් මඩනාලද ඒ කියන්නේ ලාභයෙන් යටවෙච්ච මේ දේවදත්ත කල්පයක් නිරේට වැටිලා නිරේ පැහෙන කෙනෙක්. පිළියම් කරන්න බැරි කෙනෙක්. ඊළඟව සත්කාරයෙන් මඩනාලද කියන්නේ සත්කාරයෙන් යට කරපු මේ දේවදත්ත නිරේට අයිති කෙනෙක්. කල්පයක් පැහෙන කෙනෙක්. පිළියම් කරන්න බැරි කෙනෙක් කියලා. පින්වත්නි කොච්චරනම් අපි හිතන්න ඕනද? ඒ නිසා හැම තැනකම සද්ධර්මයේ ගරු කරගෙන ඉන්න ක්‍රෝධය ගරු කරගෙන ක්‍රෝධයට ඉඩ දෙන්න එපා. හැම තැනකම සද්ධර්මයේ ගරු කරගෙන ඉන්න ගුණමකු භාවයට පින්නතුනේ ඉඩක් දෙන්න එපා. තමන්ට සතුරුකම් කළා වුණත් කෙනෙක් ඔබ සතුරුකම් කරන්න එපා. තමන්ට සතුරුකම් කළා වුණත් ඒ කරපු කෙනාගේ ගුණයක් තියෙනවා නම් ඇතුලාන්ත ඉපදිච්ච පිරිසුදු සිටිවිල්ලකින්ම ඒ ගුණය සතුටින් අනුස්මරණය කරන්න. ඒ ගුණය සතුටින් මෙනෙහි කරලා තමනුත් සතුටින් ඒක අනුමෝදන් වෙන්න. අන්න සත්පුරුෂයෙක්ගේ ගුණය. සත්පුරුෂයෙක්ගේ ගතිය. අපිට යමෙක් අප්‍රියයි නම් ඒ අප්‍රිය කෙනාගේ ගුණයත් අපි සමහර වෙලාවකදී ඒ පුද්ගලයාත් එක්කම බැහැර කරලා දානවා. පින්වත්නි ඒක ලොකු වරදක් අසත්පුරුෂ ධර්මයක්. ඊළඟට සත් ධර්මයේ ගරු කරගෙන ඉන්න ලැබීම් වලට ගරු කරන්න එපා පින්වත්නි. සත් ධර්මයේ ගරු කරගෙන ඉන්න සත්කාර සම්මාන නම්බුනාම නිලතලවලට පින්වත්නි ගරු කරන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ තවත් සූත්‍රයක දේශනා කරනවා මේ කාරණා හතරෙන් යුක්ත වූ ශ්‍රාවකයා. ඒ කියන්නේ
ක්‍රෝධයේ ගරු කරන සද්ධර්මයේ ගරු නොකරන සද්ධර්මයේ ගරු නොකරන මකු භාවයේ ගරු කරගෙන ඉන්න සද්ධර්මයට ගරු නොකරන ලැබීම් වලට ගරු කරන සද්ධර්මයේ ගරු නොකරන සත්කාර වලට ගරු කරන්නා වූ යම් ශ්‍රාවකෙක් වේ නම් මේ ශ්‍රාවකයා යතා හතං නික්කිත්තෝ එවං නිරේ හරියට නවාගෙන ඉඳපු අත දිගෑරියා වගේ නිරේ වැටෙනවා කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා සත්පුරුෂ පින්වතුනේ ජීවිතයේ දුර්ලභ වටිනා අවස්ථාවක් ලැබුණු මොහොතේ සද්ධර්මයේම ගරු කරගෙන ජීවත් වෙන්න ලාමක කෙලෙස් ධර්ම පින්වතුනේ බැහැර කරමින් පින්වන්ත සියලු දෙනාට උතුම් නිවන පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවට පත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කළේ කොස්ගම පදිංචි පින්වත් හේමා ජයවර්ධන මහත්මිය සහෝදර සහෝදරියන් සහ ඥාති පිරිස විසින් අරමුණු අතරට එක් වෙන්නේ පිටකෝට්ටේ ආනන්ද බාලිකා මාවතේ පදිංචිව සිටි හේමා ජයවර්ධන මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වූ කර්මාන්ත අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන සිරිසේන ජයවර්ධන මහත්මයා මිය පරලොව සැපත් වී 6 මාසයක් පිරීම නිමිති කරගෙන එතුමන්ට මේ උතුම් ධර්ම දානමේ කුසලයේ අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. 2021 වර්ෂයේ නොවැම්බර් මාස 15 වන දිනට පරලොව සැපත් වී 6 මාසයක් සපිරෙන 2021 වර්ෂයේ නොවැම්බර් මාස 15 වන දිනට පරලොව සැපත් වී 6 මාසයක් සපිරෙන සිරිසේන ජයවර්ධන මහත්මයාණන්ටත් පරලොව සැපත් සියලුම ඥාතීන්ටත් මේ පිංපෙත් අනුමෝදන් වේ සසර දුක් කෙලවර වේවා. ඒ හැම දිනා උතුම් අමා මහ නිවනින් සැනසීමටපත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා. දායකත්වයේ දරූ හේමා ජයවර්ධන මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන්ටත් සියලු ඥාතීන්ටත් නිරෝගී සුවපත් බව ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේටත් අනෙකුත් දේශකයාණන් වහන්සේලාටත් ධර්ම ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි හැමටත් නිදුක් නිරෝගී සුවපත් භව ලැබී චිරජීවනයේ සැලසේවා. හැම දිනාට උතුම් ධර්මාවබෝධය සුවසේ සිද්ධ වේවා කියලා පින් අනුමෝදන් කරනවා. පින්වත්නි අරමුණු පරිදි රැස් කරගත් උදාාරතර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදෙත්වා. උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වත් හැමටත් සද්ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝ අප්‍රමාදී වෙත්වා. උතුම් නිවන් සම්පත් දෙවියෝද ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු
රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. ද්වේෂක්ඛයෝ නිබ්බානං